සම්බෝධි වන්දනා ලෝකේක නාථ වදනං බුජරාජ හංසං වේනෙය්‍යකෝ මුදවනං කුමුදා කරන්තං අද්දින්දුකාර වරරූප විරාජමානං වන්දාමි සාධු මමලං ජිනදන්ත ධාතුන්. ශ්‍රී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගේ උතුම් දංශ්‍රා ධාතුන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා. සදහැවතුනේ, අදත් සංගායනා සදහම් කතිකාවත මෙතැන් පටන් ආරම්භ කරන්නට අපට අවසරයි. අද සුවිශේෂී මාතෘකාවක් යටතේ මේ කතිකාවත අරුත් සම්පන්නව ගොඩනංවන්නටයි අප බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව සිරි දළදා ගමනෙන් අනතුරුව මේ ලක් දෙරණේ ඇති වූ සංස්කෘතික ප්‍රබෝධය පිළිබඳව අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. නැත්තම් විමර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් තමන් වහන්සේගේ නොමද දායකත්වය බෞද්ධ නාලිකාවේ උන්නතියටත් ඒ වගේම සූවිසි පැය මුළුල්ලේම ධර්ම sannivedana සේවාව උදෙසාත් තුරුණු ප්‍රවෘජා දිවිය කැපකොට තිබෙන කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශවර බෞද්ධ මාධ්‍යාලයේහි ගරු සභාපති ධුරන්දර අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේත් මහනුවර දෙගල්දොරුව ඓතිහාසික රාජමහා විහාරාධිකාරී මහනුවර ශාන්ත සිල්වෙස්ත විද්‍යාලයේ ආචාර්ය පූජනීය වටගමුවේ ආනන්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේත් වැඩමවා වදාලා. අපි ඔබ වහන්සේ දෙපළොවම ඊ타ම ගෞරවයෙන් පාදාභි වන්දනෙන් নমස්කාර පූර්වකව පිළිගන්නවා. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. මා පෙර පැවසූ පරිදි සිරි දළදා ගමනෙන් අනතුරුව මේ රටෙහි ඇති වූ සංස්කෘතික ප්‍රබෝධය පිළිබඳව අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා වගේම මේ උතුම් නිකිනිපුර පසළොස්වක පෝය දවසේ ආපස්සට හැරී බැලුවොතින් ශාසනික වශයෙන් සිදු වී තිබෙන වැදගත් සිදුවීම් පිළිබඳව ප්‍රථම ධර්ම සංගායනාව සිදුවීම, බුදු පියාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වුණු අනද තෙරුන් වහන්සේ රහත් භාවයේ ලැබීම, ඒ වගේම ආර්ය මහා සංඝරත්නය පසුවස් සමාදන් වීම මෙන්ම බුදු පියාණන් වහන්සේගේ උතුම් ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කොට ඓතිහාසික සේරුවිල මංගල චෛත්‍යරාජානන් වහන්සේ නිර්මාණය කිරීම ආරම්භ වීම ආදී මහා ශාසනික කාරණාවන් රසකට උරුමකම් කියන දවසක් විදිහට අද දවස හඳුන්වන්නට පුළුවන්. බොහෝමයක් අපට හිතැති සහෘද ශ්‍රාවක ප්‍රේක්ෂක ජනතාව ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට නොපැමිණියා වුණත් අප හා සමග ඒකාත්මිකව සිත, කය, වචනේ නම් වූ තුන්දොර සංවර කරගෙන අෂ්ටාංග උපෝසත සීලය, ගිහි දස සීලය ආදිය සමාදන් වෙලා තමන්ගේ මේ ජීවිතය ඊටාම යහපත් ලෙස ගත කරන්නට උත්සාහ දරන දිනයක් විදිහට අද අපට හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ අපි ගොඩනංවන්න සාකච්ඡාව තුලත් විශේෂයෙන්ම ඔබේ ජීවිතයට යම්කිසි අර්ථයක් ඒක රාශී කරගන්න, අපේ රටේ සංස්කෘතිය පිළිබඳව තවදුරටත් විමසා බලන්න ඔබට හැකිවනවා නොඅනුමානයි. මා එසේනම් පළමුවෙන්ම අපේ ආරාධිත ස්වාමින් වහන්සේ බෞද්ධ නාලිකාවට කිසිදු අලුත් බවක් නැහැ. අපේ පූජනීය වටගමුවේ ආනන්ද ස්වාමින් වහන්සේ නිරන්තරයෙන්ම ධර්මදේශනාවන් ඔස්සේ තමන් වහන්සේගේ ධර්ම දැනුම අපේ ශ්‍රාවක ජනතාව, ප්‍රේක්ෂක ජනතාව අතරේ බෙදා හදා දෙනවා. ස්වාමීන් වහන්සේ, මා ඔබ වහන්සේ වෙත පළමුවෙන්ම යොමු වෙන්නේ උතුම් සම්බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව මේ සර්වඥ ධාතුන් වහන්සේලා බෙදී යාම පිළිබඳව අපි කැමති දැනගන්න. ඒ කොයි විදිහටද සංස්කෘතික වටිනාකමක් එක්කලේ විශේෂයෙන්ම අපේ මාතෘ භූමියට? සියලුම අපේ ශ්‍රාවක පින්නතුල සම්මා සම්බුදු සරණයි. ඒ වගේම අප මේ වෙලාවේදී සම්බන්ධ වෙන බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති අපේ බොරලන්දේ වජිරඥාන හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. සහන් මහත්මයෝ, දැන් අපිට දළදා
වන්දනාව නැත්නම් ධාතු වන්දනාව මේ කතා ප්‍රවෘත්තිය අපට එකපාරටම දැනෙන්නේ මහනුවර ඓතිහාසික දළදා මන්දිරයේ වැඩ සිටින වාමශ්‍රී දළදා වහන්සේ හෝ එහෙම නැත්නම් සේරුවාවිල ලලාට ධාතුන් වහන්සේ එහෙම නැත්නම් සෝමාවතී දාගැබේ දකුණු දළදා වහන්සේ කියන මේ ධාතුන් වහන්සේලා කිහිප නම ගැන තමයි අපේ අවධානය ලක් වෙන්නේ. ඒ වුණාට මේ ධාතු වන්දනාවේ ආරම්භයට අපි ගියොත් අපිට දැනෙන විදිහට මේ බුදුරජාණන් වහන්සේට පෙර අපිට මේ ධාතු වන්දනාව නැත්තම් දාගැබ් වන්දනාව ලැබිලා තියෙනවා. ඒකට මූලිකම සාධකය තමයි දැන් සිදුහත් කුමාරයා ගිහිගෙන් නික්මිලා ගිහිල්ලා ප්‍රවෘජ්ජාවට පත් වෙන අවස්ථාවේදී සිදුහත් කුමාරයාගේ ඡේදනය කරන ලද කෙස් අරගෙන දිව්‍ය ලෝකයෙහි සිළුමිණි සෑය නමින් දාගැබක් හැදෙනවා. ඊළඟට තාපස දිවියට පත් වෙන විට තමන්ගේ ගත දවටා සිටි ගිහි ඇඳුම් බහරගෙන ගටිකාර මහ බ්‍රහ්මයා සළුමිණි සෑය බ්‍රහ්ම ලෝකයේ හදනවා. අපට දැන් ඒ දෙකම ධාතු වන්දනාව විදියට ගත්තාම සර්වඥ ධාතුන් නොවුනත් පූජනීය පුද්ගලයෙකුගේ යම් දෙයක් වේ නම් ඒට වන්දනා කරන්නට යොමු වීම එදා තිබිලා තියෙන්නේ. ඊළඟට යොමු වෙන කාරණාව තමයි දැන් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කියලා කියනකොට අපිට දැනෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ අපිට ලැබෙන සතර දළදා වහන්සේත් ඒ වගේම ලලාට ධාතුන් ඒ වගේම ග්‍රීවා ධාතුව ඒ වගේම දකුණු අකු ධාතුව හා වම් අකු ධාතුව මේ කියන අෂ්ට ධාතුන් පිළිබඳ වන්දනාව. හැබැයි අපිට මෙතනදී අතපසුවීමක් කියලා මම සඳහන් කරන්නේ නැහැ. බුදුන් වහන්සේගේ ශාරීරික ධාතුන්ට වන්දනා කිරීම ආරම්භ වෙන්නේ තපස්සු බල්ලුක දෙන්නගේ. ඒ 7 වෙනි සතිය අවසානයේදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වෙත විලඳ හා මීපිඩු පිළිගන්නන ලද තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් දෙදෙනාට වන්දනයේ පිණිස යමක් දෙන්නටයි ඉල්ලූ විට බුදුන් වහන්සේ හිස පිරිමැද කේශ ධාතු මිටක් දුන්නයි කියනවා. එතකොට මේ කේශ ධාතුන් අරගෙන ශ්‍රී ලංකාවේද බුරුමේද කියන එක අපට අදාළ නොවි අපි කතා කරමු. ලෝකේ පළමු ජීවමාන බුදුන් සමයේදී ඉදිවන දාගැබ ගොඩනැගෙනවා. ඉතින් ඒ දාගැබ එසේ ගොඩනැගෙන විට ඊළඟ බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසයේදී අපේ රටට වඩිනවනේ. මේ ශ්‍රී ලංකාවට වඩින්නේ මහියංගනේට. මහියංගනේට වැඩලා යකුන්ට ධර්ම දේශනා කරලා අවසන් වුණාම තිරුවන් සරණ ගිහලා සෝවාන් බවට පත් වෙන සමන් දිව්‍ය රාජයා වන්දනේ පිණිස යමක් ඉල්ලනවා. එතනදිත් බුදුහාමුදුරුවෝ දෙන්නේ තමන් වහන්සේගේ හිස පිරිමැද කේශ ධාතු මිට. එයතන්පත් කරලා සත්‍රිය නක්කුස දාගැබක් සමන් දිව්‍ය රාජයා මහියංගනේම ඉදි කරනවා. දැන් ඒතකොට ජීවමාන බුදුන් සමයේ අපට ධාතු වන්දනාව පැමිණුණායි කියන එකට හොඳම සාධකයක්. සමහරට ශාරීරික ධාතු කියලා ගන්නකොට අපට දැනෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ උන්වහන්සේගේ ඒ චිතකයේ දැවීමෙන් ශේෂ වෙන ශාරීරික ධාතු, අස්ථි ධාතු බෙදී ගිය ආකාරය ගැන විතරයි. ඒ වුණත් කේශ ධාතු කියලා කියන්නේ ශාරීරික ධාතු කොටසක්ම තමයි. ඒවා ජීවමාන බුදුන් දවස අපට වන්දනයට ලැබුණු දේවල්. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ බුද්ධ පරිනිර්වාණයේ ක්ලේශ ධාතු, ස්කන්ධ ධාතු, ඒ වගේම ධාතු පරිනිර්වාණ කියන ආකාර තුනකට උන්වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙනවා. ක්ලේශ පරිනිර්වාණය, ස්කන්ධ පරිනිර්වාණය හා ධාතු පරිනිර්වාණය කියලා. දැන් අපිට එතනදිත් මේ ධාතු පරිනිර්වාණය කියන තැන ලැබෙන්නේ මේ සර්වඥ ධාතුන් කියන එකයි. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ පරිනිර්වාණයෙන් අපට ලැබෙන ප්‍රධාන දළදා වහන්සේ 4 නමක් තියෙනවා. දළදා කියලා කියන්නේ දන්ත ධාතු කියන එකයි. උඩු හනුවේ සහ යටි හනුවේ වාම ශ්‍රී හා දක්ෂිණ ශ්‍රී කියන ධාතුන් වහන්සේලා 4 නම. එතකොට මේ දළදාව කියන වචනයම තියෙනවා ඒ බුදුරජාන් වහන්සේගේ දන්තය කියන ඒ හැඳින්වීම. එහෙමනම් ඒ දන්ත ධාතුන් වහන්සේලා පමණක් නෙමෙයි අපිට බුදුන් වහන්සේගෙන් තවත් අතිරේක දළදා වහන්සේ 4 නමක් ලැබෙනවා. සරබුහු මහරහතන් වහන්සේ දැවෙන චිතකේ අඟුරු නිවෙන්නට පෙර ආතුව
කේම මහරහතන් වහන්සේ සමගින් 13 වහන්සේලා දෙනමක් ලබා ගන්නවා. එතකොට ග්‍රීවා ධාතුව අරගන්නේ. ඒ ග්‍රීවා ධාතුව ගෙනල්ලා මහියංගන දාගබේ තමයි නිධන් කරනවා කියලා අපිට අපේ පැරණි පොත්පත්වල සඳහන් කරන්නේ. එහෙමනම් ඒ ධාතුන් ලැබීම එසේ වෙලා ධාතු වන්දනාව අපට ඒ ආකාරයට සමාජගත වෙනවා. දැන් අපි තේමාවත් එක්ක ගත්තාම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙන විට උන්වහන්සේ අදිෂ්ඨාන කරනවා සතර දළදා වහන්සේත් අනිත් අවශේෂ ධාතුන් ප්‍රධාන ධාතුන් වහන්සේලා හතර නමත් හැර සෙසු අස්ති ධාතුන් අබ ඇට තරමට සුන් සහල් තරමට මුං පීලි තරමට බෙදී වෙන් වී ශේෂ වන ලෙසට. ඒ අදිෂ්ඨානයත් එක්ක තමයි උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා පරිනිර්වාණය සමග චිතකයේ දවා අලු කිරීමෙන් අනතුරුව භස්මාවශේෂ සමග තැන්පත් වන්නේ. මෙන්න මෙහෙම ශේෂවනේ ධාතුන් වහන්සේලාව ලබා ගැනීමට දැන් මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්ුවේනේදී බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ ආදාහනයේ සිදුවන විට ඒ ආදාහනයත් සමග ධාතුන් වහන්සේලා ශේෂ වෙන නිසා ඒවා ලබා ගැනීමට මල්ල රජදරුව විතරක් නෙමෙයි තව අවට රාජධානිය 7ක රජවරු මහා සේනාවන් අරගෙන ඇවිල්ලා ධාතුන් වහන්සේලා ලබා ගැනීමට ඊට පස්සේ ඒ රජවරු අභියෝගයක් කරනවා අපටත් අපේ බුදුරජාන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අවශ්‍ය වන්දනයට මල්ල රජවරු විතරක් ඒකට උරුමකම් කියනවා නම් අපි ලෑස්ති ඒ රජවරුන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන්න කියලා. දැන් එතකොට බලන්න රජවරු 7 දෙනෙක් තමන්ගේ සේනාවත් එක්ක මල්ල රජවරුන්ට දැන් මේ අභියෝග කරන්න සූදානම් වෙන්නේ. එතකොට එතෙන්දී ඉදිරිපත් වෙන ද්‍රෝණ බමුණා ඉදිරිපත් වෙලා මෙතන කලබලයක් වීම අවශ්‍ය කරන්නේ නැහැ. ලෝකයට සිත සලසන ලද මහා ශාස්ත්‍රූවරයාණන් වහන්සේ නමක් වෙන යුදවැදී ජීවිත හානි වීම කෙසේවත් සිදු වී යුතු නැහැ. ඒ නිසා මම මේ ධාතුන් වහන්සේලා ඔබලාට සමසේ බෙදා දෙන්නම් කියලා. නැලි 8ක්. එතකොට නැලි 8කට ධාතුන් වහන්සේලා කොටස් 8ක් වශයෙන් බෙදලා අර රජවරුන්ට බාර දෙනවා. දැන් මේ බාර දෙනකොට රාමග්‍රාමයට එක නැලියක් ලැබෙනවා. හැබැයි රාමග්‍රාමය කියලා කියන්නේ රාම කියන රාජ්‍යයෙන් ආපු රජතුමා. එතුමාට ලැබෙන ඒ ධාතු නැලිය අරගෙන ගිහිල්ලා ලොකු දාගැබක් හදලා පූජා කරනවා. හැබැයි ඒ දාගැබට වැඩි කල් වන්දනා කරන්න ලැබෙන්නේ නැහැ. ඒ දාගැබේ නිධන් කරලා තිබුණ ඒ සර්වඥ ධාතුන් නැලියම නාග ලෝකයෙන් පැමිණි නාරජෙකු විසින් නාග ලෝකෙට ගෙන ගියාය කියලා අපි වංශ කතාවල ධාතු වංශී පූජාවලිය ඒ වගේම සිරි දලදා සිරිත ආදී මේ ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් අනිත් මේ රජවරු තම තමන්ගේ රාජ්‍යයන් වල දාගැබ් ඉදිකිරීම ආරම්භ කළා තියෙනවා. ඔය අතරේ අවසානයේට එන රජවරුන්ට ධාතුන් වහන්සේලා ලැබෙන්නේ නැහැ. සක්‍රදේවේන්ද්‍ර ධාතුන් වහන්සේලා ලබා ගන්න. එතුමාට ලැබෙන්නේ නැහැ. එතුමා මොකද කරන්නේ? ද්‍රෝණ බමුණා තමන්ට වන්දනා පිණිස ජටාවේ සංගවා ගන්න ධාතුන් වහන්සේ නම. ඒ ධාතුන් වහන්සේ සක්‍රදේවේන්ද්‍රයා දිව්‍ය ලෝකෙට අරගෙන ගිහිල්ලා සිළුමිණි සෑයීම නැවත තන්පත් කරනවා. ඉතින් ඒ විදිහට තමයි ඒ ධාතු බෙදී ගියේ. පස්සේ ධාතුන් ලබා ගන්නට ආපු අනිත් රජවරුන්ට ධාතුන් වහන්සේලා නැති නිසා මොකද කරන්නේ? චිතකය අලු අවස්ථාවේදී තියෙන භස්ම අවශේෂ අරගෙන දාගැබ් 8ක් හැදුවා කියලායි කියන්නේ. ඒවට අංගාරක චෛත්‍ය කියලා හඳුන්වලා තියෙනවා. බුදුහාඳුරෝ දවන ලද අලු උනත් කමක් නැහැ අපට වන්දනා කරන්න ලැබෙනවනම් හොඳයි කියලා. දැන් එතකොට ඒ අය තුළ කොපමණ ගරුත්වයක් කොපමණ අවශ්‍යතාවයක් තිබුණද බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ බුදුහාමුදුරුවෝ වන්දනා කරන්න. දැන් ඒතර වන්දනා සංස්කෘතිය අපිට ලොකු බලපෑමක් කරලා තියෙන ධාතු වන්දනාවත් එක්ක. දැන් මේ වන්දනීය සංස්කෘතිය කියන එක අපිට ආගමික සංකල්පයක් වශයෙන් එනකොට ථේරවාද බුද්ධ ධර්මයයි මහායාන බුද්ධ ධර්මයයි කියලා අපිට අනුරාධපුර යුගයේ වලගම්බා රජ කාලයේදී ප්‍රභේද දෙකක් ලැබෙනවා. මහා විහාර වංශයත් එක්ක ගත්තාම ථේරවාදය, ඊට පස්සේ අභිහිගිරි විහාරයත් එක්ක ගත්තා මහායානය. මහායාන කියන්නේ වජ්‍රයානික නැත්නම් සර්වාස්තිවාදී කියන නිකාය තමයි කුපික්කල තිස්ස හාමුදුරුවෝ වලගම්බා රජුරෙන් කාලේ අරගෙන ඉන්නේ. ඉතින් ඒ මහායානික සම්ප්‍රදායට අනුව දාගැබක් කියලා කියන්නේ බුද්ධ ශරීරයක් විදිහට සඳහන් කරන්නේ. ඒ නිසා මේ දාගැබකට වන්දනා කිරීම බුද්ධ ශරීරයකට වන්දනා කරනවා හා සමානයි කියන ඒ ඉගැන්වීමත් අපේ ජන සමාජයට ලැබෙනවා. දැන් ඔන්න අපේ අර පැවති බෞද්ධ සංස්කෘතිය සම්පූර්ණ තවත් අතකට අපේ බෞද්ධ මනස යොමු කරන අවස්ථාවක්.
ඒ හින්දා දැන් තේරවාද සංකල්පය අනුව ශාරීරික ධාතු, පාරිභෝගික ධාතු, උද්දේශික ධාතු වන්දනා විදියට අපිට තියෙන චෛත්‍ය වර්ග තුනක්. ශාරීරික චෛත්‍ය, පාරිභෝගික චෛත්‍ය, උද්දේශික චෛත්‍ය කියලා. ඔතනින් ශාරීරික චෛත්‍ය වන්දනාවට තේරවාද සම්ප්‍රදායට අනුව විශාල ගරුත්වයක් තිබෙන, ඒ වගේම ආගමික සම්ප්‍රදායක් විදිහට ඇදහිල්ලක් දක්වා දියුණු වුණ වන්දනාව බවට පත් වෙනවා. ඒක තවත් තීව්‍ර කරන්නේ අර කුපිකල තිසහාමුදුරුවන්ගේ මහායානික නිකාය මේ රටට ගෙනල්ලා ඒ දාගැබ් වන්දනාව ගන්නකොට ඒ දාගැබ් වන්දනාවේදී අපි ශාරීරික ධාතුන් ඒ චෛත්‍ය වර්ග තුනක් සඳහන් කළාට පස්සේ මේ ධර්ම ග්‍රන්ථ තන්පත් කළ හදන ඒවත් දාගැබ් විදියට තමයි හඳුන්වන්නේ ධම්ම ධාතු කියන නමින්. ඒ ධම්ම ධාතු යටතේ අභිධර්මය, බුදුහාමුදුරන්ගේ විනය දේශනා මේවා මේ අත්තකුරින් ලියා තන්පත් කිරීමෙන් පස්සේ වන්දනා කරනකොට විශාල ආනිසංසයක් ලැබෙනවායි කියලා මහායානික ඉගැන්වීමකුත් ලැබෙනවා. ඒවත් එක්ක මේ ධාතු වන්දනාව නැත්නම් දාගැබ් වන්දනාවට තවත් අන්තයකින් යලිත් අපේ අවධානයක් යොමු කරනවා, මහජනයා යොමු කරනවා දාගැබ් වන්දනාවට, චෛත්‍ය වන්දනාවට අපව ඒ වන්දනීය වශයෙන්. එතකොට ඒ ආගමික ස්වරූපයෙන්, ඇදහිලි ස්වරූපයෙන් ධාතු වන්දනාව අපට ලැබුණු විදිහේ සංස්කෘතියේ අංගය තමයි ඒක. අනිත් එක තමයි අපේ කෘෂි සංස්කෘතියත් එක්ක ආගමික සංස්කෘතිය බද්ධ වෙනකොට සිංහල ජාතික සංස්කෘතිය බිහි වෙනවා. එතනින් අපේ රජවරු තමන්ගේ රාජ්‍යත්වයේ සංකේතය බවට පත් කරගන්නේ දළදා වහන්සේ. දළදා වහන්සේ යමෙක් සතු වෙන ඔහු තමයි අපේ රජතුමා. ඒ නිසා විදේශීය ආක්‍රමණ සිද්ධ වෙන අවස්ථාවලදී රජතුමාව මේ ජීවග්‍රහයෙන් අල්ල ගන්නවා, නැත්නම් රජතුමාව මේ ඝාතනය කරනවා වගේම ප්‍රධාන පරමාර්ථය බවට පත් වුණා දළදා වහන්සේ තමන් නතු කර ගැනීම. ඒ දේශපාලන සංස්කෘතියට දළදා වහන්සේව සම්බන්ධ වෙච්ච විදිය. වාරි සංස්කෘතිය නැත්නම් කෘෂි සංස්කෘතියත් එක්ක ගත්තයින් පස්සේ ගොඩක් වෙලාවට ඇසල මංගල්‍ය, දැන් මේ දිනවල මහනුවර පුරවරේ පවත්වන ඇසල මහා මංගල්‍ය. දැන් මේ ඇසල මහා මංගල්‍ය මහනුවර ආරම්භ වුණ ආගමික සංස්කෘතික උළෙලක් නෙමෙයි. ඒක අනුරාධපුර යුගයේ සිටම එන්න ආවු දෙයක්. එතකොට මේඝගිරි විහාරයේ තැන්පත් කරන ලද දළදා වහන්සේ, කිත්සිරි මෙවන් රජතුමාගේ කාලේ මේඝගිරි විහාරයේ තැන්පත් කරන ලද දළදා වහන්සේ අභීගිරි විහාරයේ දක්වා වැඩම කරවන දස දින පෙරහැරක් පවත්වලා තියෙනවා. ඒ ගොඩක් වෙලාවට පවත්වලා තින්නේ ඇසල මාසයේ මුල් කරගෙන. ඒ කියන්නේ ඇසල පොයෙන් අවසාන වීම හෝ ඇසල පොයෙන් පසුව නිකිණි පොයෙන් අවසාන වන විදියට. දැන් මේ පැවැත්වේ නිකම්ම නෙමෙයි. මේ වැව් ජලයෙන් පිරී යන්නටත්, ගොවියාට ගොවිතැන්පත් කටයුතු කරගන්නටත්, ශාස්ත්‍රීයත්වය ඇතිවන්නට ප්‍රාර්ථනා කරන යාගයක් විදියට වගේ තමයි පැවැත්විලා තියෙන්නේ. යාගයක් කිව්වම වැරදි ආකල්පයක් ගන්න හදන්න එපා. අපේ බෞද්ධ ශාන්ති කර්ම අතරට පිරිත් දේශනා තියෙනවා වගේම තමයි පෙරහැර කියලා කියන්නේ අපේ යහපත වෙනුවෙන් ප්‍රාර්ථනා කරලා ඒ වන්දනයේට භාජනය වීම. ඒ නිසා ඇසල මහා මංගල්‍ය පවත්වන්නේ අපේ කෘෂි සංස්කෘතියේ ශාස්ත්‍රීයත්වයේ ලබාගෙන දේශීය බහුභෝග සම්පත් සියල්ල වර්ධනය කරගෙන රටට සෞභාග්‍ය ප්‍රාර්ථනා කළා. දැන් එතකොට අපට සංස්කෘතිමය වශයෙන් ගත්තාම දේශපාලන, ආගමික, ඒ වගේම කෘෂිකාර්මික මේ සංස්කෘතියන් තුනටම අපිට දළදා වන්දනාව නැත්නම් ධාතු වන්දනාව ගොඩාක් බලපාලා තියෙන එක මේ මනාව පැහැදිලි වෙනවා. අනික තමයි සදාචාරමය පැත්තෙන් සංස්කෘතික මේ ගත්තාම බෞද්ධයා හැඩ ගන්වන්නට දැන් මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ ධර්මය ලංකාවට අරගෙන වැඩම කළා. සංඝමිත්තා තෙරුන් වහන්සේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ වැඩම කළා. දැන් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා ධර්මය ස්ථාපිත කිරීමට වඩා පස්සේ කාලෙකදී ජයශ්‍රී මහ බෝධින් වහන්සේ වැඩම කිරීම අපේ ජනතාවට වැදගත් වුණා. ඒ වගේම තමයි දළදා වහන්සේ වැඩම කරවෙන් පස්සේ ක්‍රිස්තු වර්ෂ 310 දී පමණ කීර්තිශ්‍රී මේඝවර්ණ රජතුමා නැත්නම් කීර්තිශ්‍රී මෙවන් රාජ්‍ය කාලයේදී අර ජයශ්‍රී මහ බෝධි වන්දනාවට වඩා දළදා වහන්සේ වන්දනා කිරීම තවත් විශිෂ්ටත්වයක් බවට පත් වෙනවා. එතකොට ආගමික, සංස්කෘතික, දේශපාලනික, ආර්ථික මේ සෑම සංස්කෘතියකටම අපට බුදුරජාන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ඒ බෙදා දෙන ධාතුන් වහන්සේලා අපේ රටට බලපෑවී යම්සේද ඒ වගේම තමයි විදේශීය සංස්කෘතියට බලපාලා තියෙන්නේ. ඒ නිසාම දැන් බුරුම ජනතාව, චීන ජනතාව මේ ධාතු වන්දනාව හරි ඉහළින් සලකනවා. දැන් අපි අහලා තියෙන විදිහට
බුරුම ජනතාව දළදා වහන්සේ වැඩ සිටින්නේ ශ්‍රී ලංකාව පැත්තේ කියන ඒ ආකල්පයෙන් දළදා වන්දනා කරනවායි කියලා විහාරස්ථානවල සිට ලංකාව පැත්තට හැරිලා වඳිනවා. ඒ දළදා වහන්සේ වන්දනා කරන මේ හැඟීමෙන්. ඊළඟට ස්වේදගෝන් කියන දාගැබ ඒකේ 13 වහන්සේලා තැන්පත් වෙලා තියෙන විශාලතම දාගැබක් කියලා සඳහන් වෙන්නේ. ඉතින් එහෙම බලනකොට මේ ධාතු වන්දනාවට විදේශී රටවලත් එහෙමයි ශ්‍රී ලංකාවෙත් එහෙමයි සංස්කෘතික වශයෙන් ගත්තාම විශාල ස්ථානයක් මේ ධාතු වන්දනාව තුලින් ලැබෙනා වගේම සංස්කෘතිමය වෙනසට බලපාලා තියෙන බව තමයි කියන්න තියෙන්නේ. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ සඳහන් කළ මේ පූර්විකාවේ මතක් කළ කාරණාවන් සියල්ලම ගෙනහැරගත් කල අපිට තේරෙන දේ තමයි මෙලොව පහළ වුණු ශ්‍රේෂ්ඨතම මනුෂ්‍ය රත්නය වුණු තිලොවට තිලක වූ තුන් ලෝකාග්‍ර වූ අසම සම ලෝක ශිවංකර දසබලධාරී බුදු පියාණන් වහන්සේගේ ඒ උතුම් සම්බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව ශේෂ වුණු සර්වඥ ධාතුන් වහන්සේලා බෙදී යාමත් සමග කොයි විදිහටද එය අපේ මාතෘ භූමියේ ශාසනාභිවෘද්ධියට බලපෑවේ. ඒ වගේම ඔබ වහන්සේ ඊටාම සුපිළිවෙලට මතක් කළා, හොඳින් අපට කියා දුන්නා. එය කොයි විදිහටද අපේ කෘෂි කර්මාන්තයත් සමග බද්ධ වුණේ, වාරි කර්මාන්තයත් සමග බද්ධ වුණේ. ඇතැම් වෙලාවකට අපි අහලා තියෙනවා අපේ සිංහල පාරම්පරික වෛද්‍ය විද්‍යාවට කොහොමද මේ සම්බුද්ධ දර්ශනය නොයසේනම් මේ කියන කාරණාවන් සංස්කෘතිකාංග බලපෑවි කියන කාරණාව. ඔබ වහන්සේ මතක් කළා වගේ ආර්ථික, දේශපාලනික, සමාජීය, සංස්කෘතික මේ සියල්ලටම මේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව සිදු වූ මේ සිද්ධි දාමය බලපෑවා කියන කාරණාව අපිට මොනවට පැහැදිලි වෙනවා මේ අවස්ථාවේදී. මා අපේ නායක ස්වාමින් වහන්සේ වෙත මීළඟට යොමු වෙන්නේ ඇත්තටම සිංහල බෞද්ධයෝ විදිහට අපි කොයි තරම්නම් වාසනාවන්තද, අපි කොයි තරම්නම් පුණ්‍යවන්ත දේශයකද නායක හාමුදුරුවනේ මේ වැඩ ඉන්නේ. මා එසේ කියන්නේ නිර්මල තේරවාදී සම්බුද්ධ දහම අද වන විට ශේෂ වෙලා තියෙන පුණ්‍යවන්ත රට මගේ රට. ඒ වගේම වැඩිම සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් විරාජමානව වැඩ සිටින රට මගේ රට. ඔබ වහන්සේ කොහොමද දකින්නේ මේ අපි අද දවසේදී මේ ජීවත් වන මාතෘ භූමිය කොයිතරම්නම් පුණ්‍යවන්ත දේශයක්ද? ඓතිහාසික දෙගල්දුරුව රාජමහා විහාරාධිකාරී අපේ කල්යාණ මිත්‍ර පූජනීය වටගම ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අද නිකිණි පුර පසළොස්වක පොහොය දවසේ ධර්ම සාකච්ඡාව සඳහා ඊටාම වටිනා මාතෘකා රත්නයක් තමයි අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා බෙදී යාම පිළිබඳව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ විස්තරාත්මකව ඊටාම වටිනා විස්තරයක් තමයි මේ ආකාරයෙන් සිද්ධ කරන්නට යෙදුනේ. සහන් මතක් කළා වගේ සෑම ජාතියකටම සෑම රටකම තියෙනවා සංස්කෘතියක්. එතකොට මේ සංස්කෘතිය වඩා සංස්කෘතියට වඩා වටිනාකමක් ලැබෙන්නේ විශේෂයෙන්ම ආගම තුලින්. එතකොට සියලුම ජාතීන් ගත්තාම යම්කිසි ආගමක් අදහනවා. ලෝකේ ආගම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ශ්‍රාවක වහන්සේලා විශාල ප්‍රමාණයක් බිහි වෙලා ආගම් වශයෙන් විශාල ආගම් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි දකිනවා තවත් පැත්තකින් මේ හඳුන්වනවා විශාල පිරිසක් निराගමිකව ජීවත් වෙනවා කියලා. ඒ කියන්නේ සමහර අයට පෙර ආගම් අදහලා එපා වෙලා තියෙනවා. එපා වෙලා තියෙන නිසා निराගමික වෙලා තියෙනවා. ඉතින් කොහොම වුණත් තමන්ගේ මේ ලෝකයේ තමන් බිහි වුණාට පස්සේ තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන්
ඉස්ස සිද්ධ කරගන්නට තමයි යම්කිසි ආගමක් සංස්කෘතියක් අනුගමනය කරන්නේ. ඉතින් සංස්කෘතිය කියන වචනයේම අදහස අනුව ගත්තාම අපිට පේනවා යහපත් ක්‍රියා සමුදායක්, මනා ක්‍රියා සමුදායක් තමයි මේ සංස්කෘතිය කියලා කියන්නේ. එතකොට සංකීර්ණ උපසර්ගයෙන් තමයි හැදිලා තියෙන්නේ. එතකොට මනා ක්‍රියාවන්, යහපත් ක්‍රියාවන්. එතකොට ඒ ක්‍රියාව යහපත් වෙන්නේ මේ ලෝකයට යම්කිසි දර්ශනයක් ඉදිරිපත් කරපු දාර්ශනිකයන් නිසා. එතකොට අපි කල්පනා කරන්නේ බෞද්ධයන් හැටියට මේ ලෝකේ ඒ දාර්ශනික අදහස් වලින් එහෙම නැත්නම් දාර්ශනික ඉදිරිපත් කිරීම අතරින් අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ තමයි ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරලා දුන්නේ. ඉතින් ඒ නිසා ඒ සියලුම උතුමන් වහන්සේලාට ගරු කිරීමක් ඒ ශ්‍රාවකයන් තුල පවතිනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් කෙනෙක් හඳුනා කියාගත්තට පස්සේ හඳුනා කියාගත්තට පස්සේ ඒ අය සිහිපත් වීම සඳහා සමහරලාට මේ මුණ ගැහෙන්නේ ජීවිතේ පළවෙනි වතාවේ. ඒ පළවෙනි වතාවෙත් මුණ ගැහිලා යම් කිසි දෙයක් අපි මතක් වීමට සිහිපත් වීමට යමක් අපි ඉල්ල ගන්නවා. එහෙම නැත්නම් ඒ අයම මෙන්න මේක මතක් වෙන්න කියලා දෙනවා. තියාගන්න කියලා දෙනවා. නේද? අන්න එහෙම මතකයන්. ඒ වගේ මතකයන් අතර අපිට වැදගත්කමක් තියෙන්න ඕනේ. මේ මතකයන් අතර අපිට වැදගත්කමක් තියෙන්නට ඕනේ. ඒ මතකයන් අතර දීර්ඝකාලීන වටිනාකමක් තියෙන්න ඕනේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ අපිට ලබා දීලා තියෙන මතකයන් මෙලෝ ජීවිතය සාර්ථක කරගන්න විතරක් නෙවෙයි. නේද? පරලෝ ජීවිතය සූපත් කරගන්න විතරක් නෙවෙයි. අපිට සදාකාලික නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම දක්වාම මතකේ රඳා පවතින දෙයක් තමයි අපේ භාග්‍යතුන් වහන්සේ අපිට දීලා තියෙන්නේ. ඒක තමයි ඒ වගේ දායාදයන් බුදුරජාණන් වහන්සේ ලබා දීලා තිනවා අපිට ප්‍රධාන වශයෙන් දායාදයන් දෙකක්. ඒ තමයි ආමිෂ දායාදේ සහ ධර්ම දායාදේ කියලා කියන දෙක. එතකොට ආමිෂ දායාදයන් ගත්තාම අපි ගත්තොත් එහෙම අපේ ස්වාමීන් වහන්සේ විස්තර කළා වගේ විශේෂයෙන්ම ශාරීරික පාරිභෝගික උද්දේශික වශයෙන් අපි භාග්‍යතුන් වහන්සේගේ ඒ විදිහට චීතියන් අපි වන්දනාමාන කරනවා. එහෙම නැත්නම් ආමිෂමය වශයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් අපි පූජාවන් සිද්ධ කරනවා. ඒ අතරේ අපි හරියම වාසනාවන්තයි බෞද්ධයන් හැටියට ශ්‍රී ලාංකේය බෞද්ධයන් හැටියට. නේද? අපි අද කතා කරන්නේ ශ්‍රී ලාංකේය බෞද්ධයන් හැටියට අපිට ලැබිලා තියෙන මේ වාසනාවන්ත භාග්‍යවන්ත අවස්ථාව පිළිබඳව. ඒකට හේතුවක් තියෙනවා. අපි මේ ගැන වැඩිපුර කතා කරන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ දඹදිව තලයේ එහෙම නැත්නම් මධ්‍ය දේශයේ උරුවේලා දනව්වේ නේරංජනා නදී තීරයේ සියලුම බුදුවරයන් බුද්ධත්වයට පත්වන සම්බුද්ධත්වයට පත්වන මේ මධ්‍ය දේශේ තමයි බුද්ධගයා බෝධි මණ්ඩලයේදී තමයි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වන්නේ. මේ සම්බුද්ධත්වයට පත් වෙලා 45 වසක් මුළුල්ලේහි 84000ක් වූ ධර්මස්කන්ධය නොඅඩුව දේශනා කරලා අපේ හැමදිනාටම බුදුරජාණන් වහන්සේ පින්වම් පෑ වදාලත් බුදුරජාණන් වහන්සේ සිහි කරගන්නට තමයි මේ සර්වජ්‍ය ධාතුන් වහන්සේලා
අපේ ස්වාමීන් වහන්සේ මතක් කළ දන්ත ධාතුන් වහන්සේලා ඇතුළු කොට ඇති සියලුම ධාතුන් වහන්සේලා අපට ලැබිලා තියෙන්නේ. මනුෂ්‍යයන්ට පමණක් නෙවෙයි, මනුෂ්‍යෝ විතරක් නෙවෙයි වන්දනාමාන කරන්නේ. සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ සර්වජ ධාතුන් වහන්සේලා වන්දනාමාන කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ජීවමානයි කියලා සිතින් මෙනෙහි කර ගැනීම සඳහා තමයි, යම්කිසි අරමුණක් අපිට තිබිය යුතු නිසා තමයි අපි මේ දළදා වහන්සේ සහිතව මේ සියලුම ධාතුන් වහන්සේලා අපි වන්දනාමාන කරන්නේ. ප්‍රධාන වශයෙන් ශාරීරික වශයෙන් කොටස් වලට වෙන් වුණු ආකාර 7කින් වෙනස් වුණු ධාතුන් වහන්සේලා සහිතව නැලි 8ක් ධාතුන් වහන්සේලා අපි ලෝකයේම විසිරීලා පැතිරිලා පවතිමින් සමහරලාට නිවෙස්වල පවා නේද? නිවෙස්වල පවා වන්දනාමාන කරගන්නවා මේ සර්වජ ධාතුන් වහන්සේලා. ඉතින් ඒ නිසා අපිට ඊටාම වැදගත් වෙන්නේ, වටිනාකමක් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පින්වම් මංචකයේදීම අදිෂ්ඨාන කළා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වන තුරුම පවතින්නේ මේ ලංකා ධර්ණීය තලයේ කියලා. ඒකට හේතුව තමයි මේ උතුම් ලංකා ධර්ණීය තලයේ වාසනාවන්තම පුණ්‍ය භූමිය වශයෙන් දළදා වහන්සේත් පළමුවෙන්ම වඩා හිඳුවන්ට යෙදුණු මහා රාජධානිය තමයි අනුරාධපුර රාජධානිය නේද? ඒ අනුරාධපුර මහා සුද්ධ භූමියේ ඒ විදිහට විරාජමාන වන ඒ වගේම ධාතුන් වහන්සේලා වැඩි ප්‍රමාණයක් වඩා හිඳුවා නිර්මාණය කළ තිබෙන ඒ විදිහට ස්වර්ණමාලී මහා සෑරදානන් වහන්සේ. ඉතින් ස්වර්ණමාලී මහා සෑරදානන් වහන්සේ අභියස තමයි සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වන වෙලාවේ ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් අර ශේෂ වුණු සියලුම සර්වජ ධාතුන් වහන්සේලා එකතු වෙලා ඒ විදිහට නිර්මිත බුද්ධ මුතිමා වහන්සේ නමක් ඒ විදිහට ශ්‍රී බුද්ධ ශරීරයේ නිර්මාණය වෙලා අවසානයේදී ධම් දේශනා කළා. එතෙන්දිත් දෙවියන් මරුන් බමුන් සහිත ලෝකයාට අනුකම්පාවෙන් ධර්ම දේශනා කරලා නිවන් පොරයට පමුණුවලා මේ සම්මා සම්බුද්ධ ශාසනය ඒ විදිහට අතුරුදහන් වෙන්නේ. ඒ නිසා තමයි සහන් අපිට ශ්‍රී ලාංකීය බෞද්ධයන්ට මේ දළදා වහන්සේ සහිත සර්වජ ධාතුන් වහන්සේලා සහිත මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශේෂ වුණු ධාතුන් වහන්සේලාගේ වටිනාකම අපිට රැඳී පැවතිලා තියෙන්නේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ මෙච්චර පින්බිමක ඉඳගෙන තමයි අපි භෞතික වශයෙන් දියුණු වෙන අනිත් රටවල් ගැන කතා කරන්නේ. කිසිදු අධ්‍යාත්මික දියුණුවක් නොමැති බටහිර රටවල් ගැන, යුරෝපයේ රටවල් ගැන, එහෙම නැත්නම් අරාබි රටවල් ගැන අපි ಗುಣ වයන්නේ මෙච්චර තේරවාදී නිර්මල දර්ශනය ශේෂව පවතින, ඒ වගේම වැඩිම සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් ශේෂව පවතින පින් බිමක ඉඳගෙන. ඉතින් එය සංවේගයට කාරණාවක් කියන දේත් මතක් කරගෙන මේ පුරපසළොස්වක පොහොය දවසේ අපේ අවධානය ඊළඟට අපි යොමු කරන්නේ ලෝකයේම අවධානය මේ මාසෙ වෙනකොට, එහෙම නැත්නම් ඇසළ මාසය වෙනකොට මගේ මේ පුංචි රටට යොමු වෙන කාරණාවක් පිළිබඳව. ඒ තමයි ඓතිහාසික ඇසළ මහා පෙරහැර මංගල්‍යය. එය මේ ඓතිහාසික පෙරහැරට පමණක් නෙවෙයි, ලංකාවේ පවත්වන බොහෝමයක් පෙරහැර මංගල්‍යයන්ට සුවිශේෂී වූ කාරණාවක් විදිහට මා සිහිපත් කරනවා. විශේෂයෙන්ම මම ඊළඟට වටගමුවේ ආනන්ද ස්වාමින් වහන්සේ වෙත යොමු වෙන්න කැමති. අපි මේ පෙරහැර සංස්කෘතිය ගැන මදකට අපේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ස්වාමින් වහන්සේ ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ මේ පෙරහැර සංස්කෘතියට තියෙන ඉඩකඩ කොහොමද? එහෙම නැත්නම් පෙරහැර සංස්කෘතියට ලැබෙන ගෞරවය මොන වගේද? අපි කැමති ඒ පිළිබඳව විමසන්න. ඔව් සාන්මල්ලි, දැන් මේ පෙරහැර කියන එක අපිට මේ අපූර්ව දෙයක් නෙමෙයි. හේතුව දළදා ගමනය මේ හෝ ශ්‍රීමා බෝධි ආගමනයට පෙර අපිට පෙරහැරක් හමු වෙන පළවෙනි අවස්ථාව තමයි සිදුහත් කුමාරයා බිහි වෙන්නට මහාමායා දේවිය දෙව්දහ නුවර බලා ගමන් කරනවා. ගමන් කළායි කියන්නේ මහා පෙරහැරකින්. ඊළඟට බුදුරජාණන් වහන්සේ රජගහ නුවර සිට කිඹුල්වත්පුරේ බලා
2500කට අධික රහතන් වහන්සේලා පිරිවරා වැඩම කළා කියන්නේ සංඝ මහා පෙරහැරකින්. එතකොට අපිට පෙරහැර කියන එක හමු වන අවස්ථා දෙකයි. ඊළඟට ගජබා රජුරෙන් කාලයේදී ගජබා රජුරෙන් කාලේදී ක්‍රිස්තු වර්ෂ 370 වෙදි පමණ සිද්ධය වෙන්නේ එතුමා සොලී දේශයට ගිහිල්ලා අපේ රටෙන් 12000ක් සිරකරුවෝ ගෙනියලා තිබුණා සොලීන්. ඒ සොලීනුන් නිදහස් කරගෙන සොලීන් 12000කුත් අරගෙන ගජබා රජුරෝ ලංකාවට නැවත එනවා. එනකොට පත්තිනි දේවියගේ සලඹයි පාත්‍රා ධාතුන් වහන්සේ ජයග්‍රහණය කළ යුදාවි මේ සියල්ලම අරගෙන ඉන්නේ. එතකොට ඒවා අරගෙන එනකොට මේ ගජබා රජුරවන්ට ලොකු සතුටක් තිබුණා. එතකොට තමන්ගේ වික්‍රමාන්විත ක්‍රියාව රටවැසියාට කොහොමද ප්‍රදර්ශනය කරන්නේ? රයිතුමා තීරණය කරනවා තමන් මේ යුද ජයග්‍රහණය කරලා අත්කරගත්තා වූ දේවල් ප්‍රදර්ශනය කරමින් මහා පෙරහැරක් පවත්වන්න. එතකොට ඒක හරියට වික්‍රමාන්විත පෙරහැරක්. ඒක තෙරුවන් පිළ පාත්‍රා ධාතුන් වහන්සේ වෙනුවෙන් කරන ලද පෙරහැරකුත් නෙමෙයි. ඉතින් එහෙම කළා එතන තමයි අපිට අපේ වංශ කතාවේ හමු වෙන පළවෙනි පෙරහැර. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 310 දී මේ දළදා වහන්සේගේ වැඩම කිරීමට අපි අවධානය යොමු කරන තියෙන කාල සීමාවත් එක්ක කිත්සිරි මෙවන් රජතුමාගේ කාලේ දළදා වහන්සේ වැඩම කරනවා. ඒ දළදා වහන්සේ වැඩම කරාට පස්සේ මම මුලින් මතක් කළා මේඝගිරි විහාරයේ සිට අබේගිරි විහාරය දක්වා දින 10ක පෙරහැරක් පවත්වලා තියෙනවා. දැන් ඒ අනුරාධපුර යුගයේ ආරම්භයේ සිට අනුරාධපුර යුගයේ මේ පොළොන්නරුව දඹදෙනිය ආදී මේ යුගයෙන් යුගයට ඒ රජවරු තමන්ගේ රාජධානිය තුල දළදා මන්දිරය ඉදි කරනවා. දළදා වහන්සේ ගෞරවාන්විතව වැඩ සිටින්න මාලිගාවක් හදනවා. ඊට පස්සේ උන්වහන්සේනේ උපහාර පූජාවක් විදිහට ඇසළ මහා මංගල්‍ය පවත්වනවා. ඒක දළදා වහන්සේට උපහාරයක් කරනවට වැඩිය අපි මුලින් සඳහන් කරන ශාස්ත්‍රීයත්වයේ ප්‍රාර්ථනා කළා, රට සෞභාග්‍ය ප්‍රාර්ථනා කළා. ඒ වගේ කළා තියෙනවා. ඊළඟට රටේ යම් දුර්භික්ෂයක් ඇති වෙච්ච අවස්ථා දළදා ප්‍රදර්ශන පවත්වලා ඒ දුර්භික්ෂ නැති කරගෙන තිබෙනවා. ඉතින් මේ සියලු අවස්ථාවල තිබිලා තියෙන පෙරහැර හා සම්බන්ධ සංස්කෘතිය. දැන් අපිට ඊට පස්සේ 1592 දී විමල ධර්මසූරිය රජතුමාගේ කාලයේදී මායාදුන්නේ රජතුමාගේ සීතාවක රාජධානිය දෙල්ගමු විහාරේ තැන්පත් කරලා තිබුණ දළදා වහන්සේ මහනුවරට වැඩම කරවලා අදට අස්ගිරි විහාරේ ගෙඩිගේ විහාරය කියලා කියන්නේ ඒ ස්ථානයේ දළදා වහන්සේ తాවකාලිකව තැන්පත් කළා. ඊට පස්සේ දළදා වහන්සේට වැඩ සිටින්නට දෙමහල් දළදා මන්දිරයක් මේ රාජසභා මණ්ඩපයේ මැද්දේ ඉදි කරනවා. එතකොට ඒක තමයි පළවෙනි දළදා මැදුර මහනුවර. ඒ ඉදි කරන ලද දළදා මන්දිරයේ දළදා වහන්සේ වඩා හිඳුවලා විමල ධර්මසූරිය රජතුමා මහා දළදා පෙරහැරක් වාර්ෂිකව පවත්වලා තියෙනවා. ඊට පස්සේ එසේ පැවතුනා වූ ඒ පෙරහැර ඊළඟට 1753 දී ඒ කියන්නේ කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලේ නැවත සිද්ධ වෙන්නේ ඒ මේ නූතන සංස්කෘතියට එළඹීම. ඒකට හේතුව තමයි අපේ කාලෙන් කාලට යම් යම් රටේ ප්‍රශ්න ඇති වෙනකොට අපේ ස්වාමින් වහන්සේලා සිද්ධ කරේ දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමට උන්වහන්සේලා යම් යම් ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරා. දැන් ඔය දෙල්ගමු විහාරයට දළදා වහන්සේ ලැබෙන්නේ කෝට්ටේ පෘතුගීසීන් ලැබුණු තර්ජනයත් එක්ක. මහනුවරදී අපේ වාරිපොළ සුමංගල නායක හාමුදුරුවෝ දඹුලු ප්‍රදේශයේ මහා ඝන කැලෑවකට දළදා වහන්සේ අරගෙන ගිහිල්ලා තමන්ගේ සිවුර පොටේ රඳවාගෙන පළවැල පූජා කරමින් දළදා වහන්සේ ආරක්ෂා කරගන්න. ඊට පස්සේ යලිත් වරක් දළදා වහන්සේ අපට ලැබෙන්නේ දැන් කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයේදී 1753 නූතන දළදා පෙරහැර සංවිධානය කරලා තියෙන ආකාරයට තමයි එතුමා ඒ රාජ්‍ය පෙරහැර සංවිධානය කරන්නේ. ඒක 1800 දී පමණ 1820 දී බ්‍රිතාන්‍යයෙන් තහනම් කරනවා. තහනම් කරලා අවුරුදු 8ක් විතර අපිට දළදා පෙරහැර පවත්වන්න බැරි වෙනවා. ආයි මොකද කරන්නේ? වාරිපොළ හාමුදුරුවන්ගේ මැදිහත් වීම දීපු නිසා දළදා වහන්සේ දළදා මාලිගාවට වැඩම කරවලා 1728 එවකට හිටපු ආණ්ඩුකාරවරයාගේ මූලිකත්වයෙන් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා මගේ මතකයේ හැටියට ඔහුගේ මූලිකත්වයෙන් ජෝර්ජ් රජතුමාගේ මග පෙන්වීම අනුව එංගලන්තයේ හිටපු ජෝර්ජ් රජුගේ මග පෙන්වීම අනුව මහා දළදා පෙරහැරක් පවත්වනවා. මොකද ඒ කාලේ අපේ රටේ මහා දුර්භික්ෂයක් පැතිර ගියා. ඒ පැතිර ගිය දුර්භික්ෂ නැති කරන්න නම් රටේ සිංහල නායකයන්ගෙන් මේ බ්‍රිතාන්‍යයන්ට නිතරම බලපෑම් සිද්ධ වුණා. දළදා ප්‍රදර්ශනයක් පවත්වන්න එහෙම නැත්නම් දළදා පෙරහැර පවත්වන්න කියලා. දළදා පෙරහැර පවත්වනකොට මහා වර්ෂාවක් වැහැලා
මුළු තිබ්බ ඉඩෝරක සමය නිමා කරාලු. එදා අර වැව් බැමි උඩින් මේ වතුර යන ආකාරයට නුවර වැවි ජලය ගම් වතුර බවට පත් වුණාලු. ඒකට කියන්නේ දළදා වතුර කියලා. එදයින් පස්සේ බ්‍රිතාන්‍ය විශ්වාස කරා මේ දළදා වහන්සේ තුල විශාල බලයක් තියෙනවා. ඒ නිසා අපි මේට තැන දී යුතුයි. ඒ හින්දා රාජකීය ගරු සැලකිලි සියල්ල දීලා රජතුමාගේ කාර්ය වෙනුවට වෙනම කාර්යයක් පවරන නිලමේවරයෙක් පත් කරා දියවඩ නිලමේ කියලා ඔහුට දළදා වහන්සේගේ බහාරකාරත්වයේ දීලා මල්වතු අස්කිරි මහා නායක හාමුදුරුවන් වහන්සේලාගේ අනුශාසකත්වයේ යටතේ ඒ දළදා පෙරහැර පවත්වන්නට මඟ පෙන්වීම ලබා දුන්නා. දැන් එහෙම පවත්වන දළදා පෙරහැර ආවට ගියාට පැවැත්වුවේ නැහැ. දැන් අපි ගොඩක් වෙලාවට රටේ තවත් ප්‍රසිද්ධ පෙරහැර ගණනාවක් තියෙනවා. ඒවාට ආදර්ශ කරගත්තේ නුවර පෙරහැර වගේ වෙන්න ඕනේ කියලා. හැබැයි ඒ අතරට නූතනත්වයක් එකතු කරනවා ඒ සාමාන්‍ය අනිත් ප්‍රදේශවල පෙරහැරවල වලට. නමුත් මහනුවර පෙරහැර එකම සම්ප්‍රදායකටයි යන්නේ. ඒ කියන්නේ දැන් අපි දිනපතාම විද්‍යුත් නාලිකාවන් ඔස්සේ පෙරහැර නරඹනවා නම් අපේ සදහවතුන් දකින්න ඇති මේ කාලේදී. මොකද ජනතාවට ප්‍රේක්ෂකයන් විදියට වෙනදා වගේ මහනුවරට ගිහිලා පෙරහැර නරඹන්න අවස්ථාවක් නැහැ මේ තියෙන වසංගතයත් එක්ක. ඒ නිසාම විද්‍යුත් නාලිකාව ඔස්සේ තමයි දැන් පෙරහැර ප්‍රචාරය කරන්නේ. එතකොට ඒ දකින්න ඇති පැරණි පෙරහැර සම්ප්‍රදාය තමයි තාම තියෙන්නේ. ගජනායක නිලමේ පෙරමුණේ රාළ ඊළාන්ට අසිපත් ධාරීන් කොඩි පළාත් කොඩි ගෙන යන්නන් ඒ වගේම කොතල පද නර්තන බුලත් පද නර්තනය ඊළඟට දීවන් නිලමේතුමා පෙරහැරේ ගමන් කිරීම වෙස් නැටුම් ඉදිරිපත් වෙස් නැටුම කියන එක නම් 1919 එකතු වෙන්නේ. අනිත් දීවන් නිලමේතුමා ගමන් කිරීම දළදා වහන්සේ වෙනුවට පෙරහැර කරඬුව වැඩම කිරීම ඒ වගේ කොප්පරා පහන් රැගෙන යාම මේ සියල්ලම එකම සම්ප්‍රදායකට අනුව සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්නේ දළදා සංස්කෘතියත් එක්ක දළදා පෙරහැර අපත් එක්ක සම්බන්ධ වෙලා තියෙන විදිහින් පෙරහැර සංස්කෘතිය අපට දායාද වුණ විදිහක් ලෙසට. ඒ වගේම ඔබ මේ දිනවල නරඹන පෙරහැරේදී විශේෂයෙන් දකින්න ඇති අස්ගිරිය චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ දරුවෝ පාසල් දරුවන් ඉදිරි එකතු වෙනවා. ඊළඟට සිවිල් ආරක්ෂක බලකාය එකතු වෙනවා. ඒ වගේම බෝගම්බර බන්ධනාගාරයේ පසුගිය වර්ෂවල එකතු වුණා. මේ අවුරුද්දේම හිතන්නේ මේ වසංගත තත්ත්වය නිසා වෙන්නට ඇති සම්බන්ධ වන්නේ නැහැ. එතකොට මේ වගේ ආයතනික වශයෙන්, ඒ වගේම පාසල් වශයෙන්, ඊළඟ නර්තන ශිල්පීන් වශයෙන් පාසල් දරුවන් මෙතනදී වයස් ભેදයකින් තොරව බාල, තරුණ, මහලු කියන මේ සෑම පාර්ශවයක්ම බොහෝම ශ්‍රද්ධාවෙන් පෙරහැරට එකතු වෙමින් මේ පෙරහැරේ ගමන් කිරීම පෙරහැර සම්ප්‍රදායත්, පෙරහැර සංස්කෘතියත් නිසියාකාර පවත්වාගෙන යන දෙයක්. ඒ නිසා මේ පෙරහැර පිළිබඳ කතා කරන ලොකු මාතෘකාවක්. ඒ නිසා මේ කාලයට ගැලපෙන ওই කරුණු ටික තමයි මට ගලපන්න තියෙන්නේ. අපේ පැරණි සම්ප්‍රදායත් එක්ක ඒ තාමත් පෙරහැර ඒ ආකාරයෙන්ම ගමන් කිරීම තමයි අදටත් තියෙන්නේ. ඒ ශිල්පීන් අචල ශ්‍රද්ධාවෙන් මේ පෙරහැර ආලෝකමත් කරන්නට සහභාගී නොවන්නට මෙවැනි පෙරහැරක් ලෝකයේම අවධානය දිනා ගන්නවා කියන කාරණාව සිහිනයක්. එනිසා ඔබ වහන්සේ මතක් කරපු කාරණාවන් එක්ක අපිට මතකයි එදා රජ කාලේ ඉඳන් ස්වාමින් වහන්සේ විවිධ පංගු බෙදලා තිබ්බා. හේවිසි පංගුව වේවා ඔබ වහන්සේ මතක් කළා වැඩසටහන ආරම්භයේදී අඟුරු පංගුව වේවා ඒ වගේම වැලි පංගුව වේවා මේ අනාදි වශයෙන් විවිධ නම් යොදලා ඒ ශිල්පීන්ට එහෙම නැත්නම් මේවා බාර කරලා තියෙන පුද්ගලයන්ට ගම් නියම් ගම් පිටින් ලබා දීලා ඔවුන්ට පහසුකම් සලසලා මෙන්න මේ විදිහටයි මේ පෙරහැරට තිබ්බ වටිනාකම අපේ ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ. මම ඊළඟට අපේ නායක ස්වාමීන් වහන්සේ වෙත යොමු වෙන්නේ ඔබ වහන්සේට මේ ශාසනික සමාජීය කටයුතු වලට අමතරව තවත් සුවිශේෂී බාරදූර වගකීමක් පැවරිලා තියෙනවා මේ වර්තමානය තුළ ඔබ වහන්සේ සිද්ධ කරන මේ සේවාවන් දැකලා. ඒ තමයි මේ රාජ්‍ය යාන්ත්‍රණයත් සමග අත්වැල් බැඳගෙන නැගෙනහිර සංස්කෘතික පුනරුදයට විශේෂයෙන්ම අපේ පුණ්‍ය භූමි සංරක්ෂණය කරන්න ඒ කමිටු මණ්ඩලය ඔබ වහන්සේද උපදේශකත්වයේ දරමින් කටයුතු කරනවා. නායක ස්වාමීන් වහන්සේ මම ඒත් එක්කම දැනගන්න කැමති මේ වගේ සංස්කෘතිකාංග එහෙම නැත්නම් මේ වගේ දෙස් විදෙස් සුපතල අපේ උරුමයන් නිසාවෙන් නේද අපේ ආර්ථිකය මේ විදිහට පවත්වාගෙන යන්නට අපට හැකියාව තියෙන්නේ. ඒ නිසාම අපේ උරුමයන් පිළිබඳව අපි තවදුරටත් සොයා බැලිය යුතුයි නේද? අපිට දැන් අතීතයේ විහාර කර්මාන්ත අපිට දැන් දැකින්න ලැබෙන නටමුන් වශයෙන් නේද? අපි ගත්තොත් එහෙම විවිධාකාර බාහිර බලපෑම් නිසා ආක්‍රමණ නිසා අපේ
සෑරදුන් වහන්සේලා සහිත ඒ විහාර කර්මාන්ත අපිට දකින්න ලැබෙන්නේ නටබුන් වශයෙන් ගොඩක් වෙලාවට. ඉතින් අපි අද වර්තමානයේ ආර්ථිකමය වශයෙන් ලාභය පෙීම සඳහා ගොඩාක් වෙලාවට සංචාරක ව්‍යාපාරේ විදිහට කල්පනා කරනවා. සංචාරකයෝ ඇවිල්ලා අපේ ආදී මුතුන් මිත්තන් බුදුදහමත් එක්ක බැඳිලා මහා අසිරිමත් නිර්මාණ, ඒ කියන්නේ මහා යෝධ නිර්මාණ කරලා තියෙන්නේ. ඉතින් සමහරවිට පුදුමයටපත් වෙනවා නේද? ඒ පුදුමයටපත් වෙන නිර්මාණ සෑරාදුන් වහන්සේලා සහිත මේ විහාර කර්මාන්ත අද අපිට දක්නට ලැබෙන්නේ නටබුන් වශයෙන්. ඉතින් විවිධ විදිහේ නීතිමය ගැටලු කාරී තත්ත්වයන් නේද? ඒ යටතේ තමයි මේවා පවත්වාගෙන යන්න වෙලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා කොහොම වුණත් ඇත්තටම විශේෂයෙන්ම පුරා විද්‍යාත්මක වටිනාකමක් තිබෙන තැන් ආරක්ෂා කිරීම සඳහා විශේෂයෙන්ම ලංකාවේ නීත්‍යානුකූලව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. ඉතින් ඒ වගේ තියෙන වටිනාකම් යම් ප්‍රමාණයක් ආරක්ෂා කර ගැනීම සඳහා. ඉතින් මේ තුලින් ආර්ථිකමය වටිනාකමක් ලැබෙනවා වගේම අපි තවදුරටත් කල්පනා කරන්නට ඕනේ දැන් ඇත්තටම බාහිර වශයෙන් විශේෂයෙන් විදේශ රටවල් වලින් ඇවිල්ලා විදේශිකයන් මේවා දැකලා බලලා සතුටු වෙනවා වගේම සතුටු වෙනවා මේ පුදුමයන් ශ්‍රී ලාංකීය ජනතාවගේ ආදී මුතුන් මිත්තන්ගේ හැකියාවන් පිළිබඳව පුදුමය දනවන දේවල් දකිනවා වගේම මේ තුල තියෙනවා යථාර්ථයක්. ඒ යථාර්ථය තමයි බුදුසසුන කියලා කියන එක කොයිතරම් වටිනවද නේද? මේ හැම නිර්මාණයක්ම සිද්ධ වෙලා තියෙන හැම නිර්මාණයක්ම සිද්ධ කළා තියෙන්නේ බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්නට නේද? බුදුරජාණන් වහන්සේ උදෙසා ගරු කිරීම සඳහා. ඒ සඳහා ඒක තවත් දුරටත් වර්තමානයේ තුල තවදුරටත් මේ විදේශිකයන්ට දනවන්නට නම් මේ නිර්මාණ මේ ආකාරයෙන්ම තිබිය යුතු වන්නේ නැහැ. ඒ කියන්නේ පුරා වස්තුන් විදිහටම තිබිය යුතු වන්නේ නැහැ. අපි සහන් ගත්තොත් එහෙම අපේ ස්වාමීන් වහන්සේ මේ පුරා වස්තු තියෙන්නේ එහෙම නැත්නම් මේ පූජනීය වස්තු තියෙන්නේ අර පරණ ගඩොල් ඇත්තටම සුදු මහත්තුරුන්ට පෙන්නලා සල්ලි මුදල් උපයන්න නෙවෙයි නේද? ඒතකොට අපි බලන්නේ මේක ආර්ථිකම වටිනාකමක් විතරයි. ඊට වඩා මේ තුල තියෙන ආධ්‍යාත්මික වටිනාකමක්. පූජනීය වටිනාකම. ඒ පූජනීය වටිනාකම තමයි ආධ්‍යාත්මික වටිනාකම කියලා කියන්නේ. ඉතින් මේක වඩා වර්ධනය කරන්නට නම් ආදී අපේ රජදරුවෝ මේවා ඒ විදිහට පරණ වෙනකොට නේද? මේ පරණ වෙනකොට විහෙර විහාර නැවත ප්‍රතිසංස්කරණය කළා තිබෙනවා. ඒ විදිහට සුදු පිරියම් කරලා ඒ කැඩිච්ච බිච් දැන් නැවත සකස් කරලා නේද? ඒයට ඒ සඳහා ශිල්පීන් ඉඳලා තියෙනවා. යම් ක්‍රමවේදයක් තිබිලා තියෙනවා. ඉතින් ඒ අයටත් මෙහි තියෙන වටිනාකම රජදරුවෝ මේ බුදුදහම අනුව ගමන් කරපු නිසා ශ්‍රද්ධාවෙන් කටයුතු කරපු නිසා ඒ රජදරුවෝ මේවා නැවත නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපි ගත්තොත් එහෙම මේ දැන් අපිට පේනවා විශාල ගොඩනැගිලි නිර්මාණය වෙනවා. නේද? අහස උසට ගොඩනැගිලි නිර්මාණය කරනවා. ඉතින් මේ ගොඩනැගිලි නිර්මාණය කිරීම සඳහා ආර්ථිකමය තත්ත්වය ලංකාවේ ආර්ථික ගොඩනගා ගන්නට සිද්ධ කරන විශාල ව්‍යාපෘති නේ දැන් පෝට් සිටි ගත්තොත් එහෙම විශාල ව්‍යාපෘතියක් නේ. ඉතින් ඒ සඳහා කොයිතරම් ධනයක් අපි වැය කරනවද නේද? ඒ වාට තවත් පැත්තකින් ගත්තොත් එහෙම දේශපාලනික වශයෙන් හරි රටවල් අතර හරි නේද? ලොකු ප්‍රශ්න ගැටලු මතුවෙනවා. ඉතින් ඒ නිසා අපි කල්පනා කරනවා දැන් මේ චීනෙන් ඇවිල්ලා අපේ රට අල්ලගනින්න දන්නේ නැහැ නේද? ඔය වගේ ප්‍රශ්න. ඉතින් දේශපාලනික වශයෙන් උනොයකුත් ප්‍රශ්න ගැටලු තියෙනවා. තාමත් අපේ රටේ නායකයන්ට දැනෙලා නැහැ කියලා මම කල්පනා කරනවා. මේ තියෙන පුරාවස්තුන් වල තියෙන වටිනාකම. ඒ වගේම ගොඩනගා ගන්නට පහසුවෙන් නැවත ප්‍රතිනිර්මාණය කිරීමට පහසුවෙන් ප්‍රතිනිර්මාණය කරලා උසස් ආධ්‍යාත්මික වටිනාකමක් ලෝකයටම ගෙන යන්න පුළුවන් වස්තුන් අපේ ලංකාවේ දැන්ට තියෙනවා. ඉතින් ඒ නිසා
කියන පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ඒ වගේම විශේෂයෙන්ම සදහැවතුන් අපේ ගත්තොත් දේශපාලනික වශයෙන් අපි ගත්තොත් එහෙම අපේ බෞද්ධයන්ගේ සිද්ධිනා ගැනීම සඳහා අපි කෙලිම ඡන්දය ලබා ගැනීම කියලා හිතමුකෝ නේද? ඒ ඡන්දය ලබා ගැනීම සඳහා කියලා කියන්නේ ජනතාවගේ කැමැත්ත ලබා ගැනීම කියලා කියන එක. එතකොට අපි ගත්තොත් එහෙම දැන් කැමැත්ත ලබා ගන්න මිනිස්සු රවටලා. නේ? මිනිස්සු රවටලානේ කැමැත්ත ලබා ගන්නෙ. මේ රටේ නායකයෝ කල්පනා කරා නම් ඇත්තටම රවටන්නේ නැතුව නේද? මේ සෑරදුන් වහන්සේලා නිර්මාණය කිරීමට අපි දායක වෙමු. නේ? මේ සඳහා අපි ඒක රාශී වෙමු. ඊළඟට ආදී මුතුන් මිත්තන් නිර්මාණය කරපු මේ වැව් අමුණු ටික අපි හදමු. ඊළඟට ගොඩ වෙලා තියෙන රොම්මඩ වලින් ගොඩ වෙලා තියෙන මේ වැව් අමුණු අපි නැවත ප්‍රතිසංස්කරණය කරමු කියලා කතා වුණොත් එහෙම ඇත්තටම අර ජනතාව රැවටීමක් නෙවෙයි කරන්නේ. නේ? ඒක කරන්නත් පුළුවන්. පෝස්ට් සිටි හදන්න පුළුවන් නම් මේව කරන්න බැරි ඇයි? නේ? ඒ නිසා මේ පුරාවස්තු තියෙන්නේ පරණ ගඩොල් මේ සුද්දන්ට පෙන්නලා සල්ලි හම්බ කරන්න නෙවෙයි. නේද? මේවා තියෙන්නේ නැවත ප්‍රතිනිර්මාණය කරලා ශ්‍රද්ධාව උපදින ආකාරයට මේවා සකස් කිරීම සඳහා. ඒ නිසා කාගෙත් ඇස කන විශේෂයෙන් යොමු වෙන්නට ඕනේ මේ සඳහා. එතකොට තමයි ලංකාවේ වටිනාකම ලෝකයට ගෙන යන්න පුළුවන් වෙන්නේ සහන්. එහෙමයි. මා අපේ නායක ස්වාමීන් වහන්සේ සඳහන් කරපු කාරණාවත් එක්ක අවසාන වශයෙන් සැකවෙයින් අපේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මේ අපි කතා කරන නූතනත්වය, නවීනත්වය, තාක්ෂණික දියුණුව හමුවේ අපිට තේරෙනවා අපේ මේ සංස්කෘතික උරුමයන් යම් තාක් දුරකට අභියෝගයකට ලක් වෙමින් තියෙනව නේද කියන කාරණාව ස්වාමීන් වහන්සේ. එතකොට අපේ අනාගත පරපුරට අපිට දායාද කරන්න වෙන්නේ සමහර වෙලාවට විකෘති වුණු සංස්කෘතියක්, විකෘති වුණු ජන සමාජයක්. ඔබ වහන්සේ මොන වගේ යෝජනාවක්ද කරන්නේ අවසාන වශයෙන් අපි කොයි විදිහටද වගකීමෙන් කටයුතු කරන්නට ඕනේ මේ සංස්කෘතික දායාදයන් අපේ අනාගත පරපුරට දායාද කරන්න? ඇත්තටම සහන් මහත්මයා දැන් අපිට පෙරහැර වර්තමානයේදී මහනුවර ඇසළ පෙරහැර මම උදාහරණයක් ගන්නවා. මොකද මම පෙරහැර විකාශයත් එක්ක ගොඩාක් සම්බන්ධ වෙන නිසාම අපි දකිනවා මේ පෙරහැර සංවිධානයේදී දියවඩන නිලමේතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය ලොකු දුෂ්කරතාවල් වලට මුහුණ දෙනවා මේ නූතන මේ බලපෑම් වලට. හේතුව තමයි එකක් රාජකාරී ක්‍රමය මේ ඉදිරියට ගෙන යන්නට ශිල්පීන්ගේ අඩුව. අනිත් එක තමයි පෙරහැරේ අලංකාරයට අලියතුන් ලබා ගැනීම තියෙන ගැටලුව. එහෙමයි. එතකොට ඒවට සත්වවින්සා සංවිධාන වගේ දේවල් ඉදිරිපත් වෙලා තමන්ගේ ආර්ථික ලාභ වෙනුවෙන් අපේ රටේ ඇත්තු ටික ගැන තොරතුරු ඒ රටවල් වලට විකුණලා වෙලා ඔවුන්ගේ ප්‍රතිලාභ ලබන ඇත්තටම ඇතුන්ට තියෙන සත්ව කරුණාවට වඩා මේ අපේ සතුන් ඒ සංස්කෘතිය ආරක්ෂා කරන සතුන්ව ඔවුන්ගේ වේතනය බවට පත් කරන්න තියෙනවා. ඉතින් ඒ තර්ජන වලටත් මුහුණ දෙනවා. ඊළඟට මේ ශිල්පීය වශයෙන් ගත්තාම නර්තන කලාව දැන් ඉන්න අපේ වැඩිහිටි පරම්පරාව තමන්ගේ පියපුතු පරපුරෙන් තමයි අරගෙන ආවේ. ඉතින් එය අනාගතයේ රැගෙන යන්නට තියෙන ලොකුම ගැටලුව තමයි ඒවා හදාරන දරුවන් වැඩි වශයෙන් නොපෙළඹවීම. ඉතින් පාසලේ නර්තන විෂය ඉගෙනුවාට අපේ සංස්කෘතික උත්සව වලට සම්බන්ධ කිරීම නැහැ. ඒ විෂය දැනුමයි සාමර්ථතාවය පමණ අපේක්ෂා කරන්නේ. ඒ හින්දා අපේ දරුවෝ යොමු වෙන්නට ඕනි මේ සංස්කෘතිය රැක ගන්න. ඒ නිසා දැන් වර්තමානයේ අපේ මහනුවර පෙරහැර දිහා දකිනවා. හැබැයි අපිට ඒ තරම්ම තර්ජනයක් කියලා හිතන්න බෑ. අර පරම්පරාවෙන් පරම්පරාවට ඒ උරුමය ආවේ නැති වුණත් පාසල් දරුවෝ විශාල ප්‍රමාණයක් අද අපිට ඇසළ පෙරහැරේ දකින්න තියෙනවා. ඊළඟ චක්‍රලේඛනානුකූලව පසුගිය කාලයක නිකුත් වුණා පෙරහැර වගේ දේවල් වලට දරුවන් සම්බන්ධ කරගන්න එපායි කියලා. ඉතින් ඒවත් මේ අතට අපේ සංස්කෘතික තර්ජනයක්. ඉතින් ඒවා නැති වෙන්න ඕනේ. තාක්ෂණය කොච්චර දියුණු වුණත් අපේ සම්ප්‍රදාය හා අපේ නායකහඳු මතක් කළා වගේ අපේ ආධ්‍යාත්මික සංවර්ධනය නැති වුණොත් එහෙම මේ රටේ වටිනාකම තියෙන ආර්ථික වටිනාකම බලන්නේ ආර්ථික විද්‍යාත්මකව. නමුත් ඊට වඩා ආධ්‍යාත්මික වටිනාකම ගත්තොත් එහෙම සංස්කෘතික වටිනාකම ගත්තොත් මේ තියෙන නටබුන් වගේම තමයි අපේ පැරණි සිරි සම්ප්‍රදාය අනුකූලව පවත්වන පෙරහැර සංස්කෘතිය. ඒ නිසා ශ්‍රී දළදා මාලිගාව මූලික කරගෙන ඒ ආරම්භ වන පෙරහැරවල් වගේම රටේ පවත්වන අනිත් පෙරහැරවල් වලටත් තාක්ෂණය කියන එක භාවිතා කරන්න පුළුවන්. නමුත් සම්ප්‍රදාය කියන එක නිසියාකාරව ආරක්ෂා කරගන්න ඕනි. අද පවතින වසංගත තත්ත්වය නිසා අපේ සදහැවතුන් පෙරහැර බලන්න පුළුවන් වෙලා තියෙන තාක්ෂණයේ දියුණු නිසා ඒක හොඳයි.
හැබැයි ඔය වගේම තාක්ෂණය භාවිතා කරලා පෙරහැර වලට පහර දෙන ආකාරයේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා නම් ඒවා වහම නවතින්නට අවශ්‍යයි. අපේ රටේ ඉපදුන අය අපේ රටේ දේවල් දේශීයත්වයෙන් දකින දේශීය දේ අගය කරන්නන් බවට පත් වෙන්නට ඕනි. එහෙම්පත් වුණොත් අපිට මේ අපේ උරුමයන් අනාගතයේ පවත්වාගෙන යනවා කියන එක ඒ තරම් අපහසු කාර්ය බවට පත් වෙන්නේ නැහැ. එහෙමයි. ඔබ වහන්සේගේ ඒ අනුශාසනාවත් සමග අපේ වැඩසටහන හමාර කරන්නට අපේ කාලය හරස් වෙනවා. ඉතින් අද දවසේදී සිරි දළදා ගමනෙන් අනතුරු ඇති වුණු සංස්කෘතික ප්‍රබෝධය පිළිබඳව අපි සාකච්ඡා කළා. වැඩි වශයෙන් මේ ඓතිහාසික සෙන්කඩගල පුරෝරේ ඇසළ පෙරහැර මංගල්‍ය පිළිබඳවත් සාකච්ඡා කරන්නට අපට ඉඩ ප්‍රස්තාව ලැබුණා. ඒ ඔය කියපු කාරණාවන් ඇතුළත් වුණු ඓතිහාසික දළදා පෙරහැරේ අවසන් රන්දෝලි මහා පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කරනවා. රාත්‍රී 7:30 පටන් බෞද්ධ රූපවාහිනියෙන් බෞද්ධ ගුවන්විදුලියෙන් නරඹන්නට ශ්‍රවණය කරන්නටත් පින්වත් ඔබට සජීවීව අපි අවකාශය ලබා දෙනවා කියන පොරොන්දුවත් ලබා දෙමින් අපි වැඩසටහන නිමාවට පත් කරන්නට පෙර ආතුව මේ වැඩසටහන සඳහා ස්වකීය දායකත්වය මේ මාස ගණනාව මුළුල්ලේම අප වෙත ලබා දුන්නු මෙත්සිත වඩන බැතිබර දායකත්වය ලබා දෙන LOLC ෆිනෑන්ස් සවි ක්‍රෙඩිට් කාඩ් පත් අංශය විසින් තමයි අදත් දායකත්වය ලබා දෙන්නේ. ඉතින් ඔවුන් බලාපොරොත්තු වෙනවා LOLC සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ කාර්ය මණ්ඩලයේ සමාජිකයන් හා ඔවුන්ගේ නෑහිත මිතුරන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නට, ඒ වගේම පවුල්වල මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට, ඒ වගේම LOLC සමූහ ව්‍යාපාරයේ පාරිභෝගිකයන් සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයන් ඇතුළු ත්‍රිවිධ හමුදා සහ සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාටද ශ්‍රී ලංකා වාසීන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නටද මියගිය සියලු දෙනාටද පින් අනුමෝදන් කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා. නැවතත් මතක් කරන්නේ මේ සඳහා අනුග්‍රහක දායකත්වය ලබා දුන්නා සුපුරුදු පරිදි මෙත්සිත වඩන LOLC ෆිනෑන්ස් සවි ක්‍රෙඩිට් කාඩ්පත් අංශය විසින්. ඉතින් ඔවුන්වත් නැවතත් අපි මතක් කරමින් වැඩසටහන නිමාවට පත් කරන්නට පෙර ආතුව ශ්‍රී සම්බෝධි සදහම් සංග්‍රහය පිළිබඳවත් අපි කැමතියි මතක් කරන්න. මෙවර අපේ ඇසළ කලාපය අපි ඔබ වෙත ගෙනෙන්නේ ඓතිහාසික මහනුවර සෙන්කඩගල පුරෝරේ ඓතිහාසික පෙරහැර මංගල්‍යයේ තවත් සුවිශේෂී දර්ශනයක් මුල් පිටුවේ සටහන් තබමින් එහි අන්තර්ගත ධර්ම කාරණා බොහොමයක් අඩංගු ලිපි පිළිබඳව අවධානය යොමු කරනවා නම් සැහැල්ලු දිවි පෙවතකට අපිච්චතා ගුණය අති ගෞරවනීය දොඩම්පහළ චන්දසිරි මහානාහිමිපාණන් වහන්සේ රචනා කරන්නේ ශ්‍රේෂ්ඨතම උවට එන කුමක්ද පූජනීය මැදගොඩ අබේතිස්ස ස්වාමින් වහන්සේ රචනා කරනවා මෙවර සංග්‍රහවට. බුදුවරු මග කියන්නෝය පූජනීය හසලක සීල විමල ස්වාමින් වහන්සේ රචනා කරනවා. පූජනීය අඟුල්ගමුවේ අරියනන්ද නායක ස්වාමින් වහන්සේ රචනා කරනවා භික්ෂු ජීවිතය යනු කුමක්ද, භික්ෂු ප්‍රතිපදාව යනු කුමක්ද යන මාතෘකාව පදනම් කරගෙන ලිපිය. කුහකකම සහ බෞද්ධකම පූජනීය දේවාලයේගම මේදානන්ද ස්වාමින් වහන්සේ රචනා කරන තවත් ලිපියක්. ඒ වගේම පූජනීය මහව ඥානාලෝක ස්වාමින් වහන්සේ රචනා කරනවා අකුසල් වැඩිවීමෙන් ආයුෂ අඩු වෙන හැටි. ඒ වගේම පුද්ගල කැමැත්ත කෙලවර කොට ඇති පංචකාමය දර කොටෙන් දෙසූ බණ අචින්ත සමරකෝන් සංග්‍රහයේ සංස්කාරකතුමා රචනා කරනවා. ඩෙන්මාර්ක් ඥානදීප හිමියන්ගේ දිවි ගමනේ අත්දැකීම් රචනා කරන්නේ පූජනීය අලව්වේ අනෝමදසි ස්වාමින් වහන්සේ. කය ලෙඩ වුණත් සිත ලෙඩ නොවන්නට මාතෘකාව පදනම් කරගෙන පූජනීය කොස්වත්තේ අරිය විමල ස්වාමින් වහන්සේ රචනා කරනවා තවත් ලිපියක්. ඒ වගේම කුමක්ද මේ ත්‍රිපිටක සංරක්ෂණ පනත යනුවෙන් තවත් ලිපියක් රචනා කරනවා පූජනීය මාංකඩවල නන්දරතන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. මේ ආකාරයෙන් දහම් භාණ්ඩාගාරයක් ලෙස ඔබට ළඟ තබාගෙන නිතර පරිශීලනය කරන්න පුළුවන් ශ්‍රී සම්බෝධි සදහම් සංග්‍රහය මෙවර කලාපය ඊටාම සහනදායී මිලකට ඔබට ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න ඔබේ නිවසටම ගෙන්වා ගන්න ඔබට පුළුවන් කතා කරන්න අපේ දුරකථන අංක 0114 374 693 0114 374 693 0114 374 374 690. එසේනම් මේ පිළිබඳවත් මතක් කරමින් අද මේ සඳහා දායකත්වය ලබා දෙන සවි ක්‍රෙඩිට් කාඩ් පත් අංශයේ සදැහැති පිරිස විසින් ඒ අෂ්ට පරිෂ්කාර පූජාව සඳහා සහභාගී නොවුනත් ඒ පිරිස සංකේතවත් කරමින් බෞද්ධ නාලිකාවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මැතිතුමන්ට ඒ වගේම බෞද්ධ නාලිකාවේ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ මූල්‍ය සහ පරිපාලන අධ්‍යක්ෂ මහේෂ් දල්විස් මැතිතුමන්ට අපි ආරාධනා කරනවා ඒ අෂ්ට පරිෂ්කාර පූජාවන් සිද්ධ කරන්නට. අපි සෞඛ්‍ය ක්‍රමෝපායන් අනුගමනය කරමින් මේ වැඩසටහන් සියල්ලම සජීවීව ඔබේ නෙත්මානයට ගෙනෙන්නේ දායක කාරකාදිය සහභාගී කරගන්නේ නැතිව අපේ කාර්ය මණ්ඩලයේ සීමිත පිරිසක් පමණක් සෞඛ්‍ය ක්‍රමෝපායන්ට අනුව සහභාගී කරගෙන
ස්වාමින් වහන්සේලාට ඒ අවශ්‍ය කරන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අදාළ පහසුකම් ලබා දෙමින් තමයි මේ වැඩසටහන් සමුදාය පැය 13කටත් වඩා අඛණ්ඩ කාලයක් පුරා ගෙන යන්නට අපි උත්සාහ ගන්නේ. ඉතින් අද දවස මුළුල්ලේම රැඳෙන්න බෞද්ධ නාලිකාව සමග ආරාධනා කරමින් මේ සාකච්ඡාව අරුත් සම්පන්න කරන්නට අප හා සමග සම්බන්ධ වුණු ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති ධූරීන අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දිය වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වුණු මහනුවර ඓතිහාසික දෙගල්දොරුව රාජමහා විහාරාධිකාරී මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ආචාර්ය පූජනීය වටගමුවේ ආනන්ද ස්වාමින් වහන්සේ ඔබ වහන්සේලා දෙපළටද සදා වන්දනීය මහා පූජනීය සංඝරත්නයටද නිදුක් නිරෝගී සුව සම්පන්නිය සපිරුණු අනාගතයක් ප්‍රාර්ථනා කරමින් සුවහසක් ශ්‍රාවක සහෘද ඔබ සියලු දෙනාටද ප්‍රේක්ෂක ඔබ සහෘද සියලු දෙනාටද සුවපත් හෙට දවසක් පතමින් අදට සමුගන්නවා සංගායනා සාකච්ඡා වැඩසටහනෙන් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සම්බෝධි වන්දනා